සදහවත් පින්තුනි හැම දිනම සාදුනාදයක් පවත්වන්න. පන්සී සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपाता वीरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादत्ताना वीरमणि सिक्खापदं समादियामि विसरणेन सद्दिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कन्वा अपमादेन सम्पादित समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो
ශ්‍රවණාභිලාෂී කාරුණික සදහවත් පින්නතුනි, අද දවසේ මොදනා මෛත්‍රී විහාරස්ථානයේ සිට පවත්වනු ලබන මේ විශේෂ අනුස්මරණ පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ අපගේ දායක මහත්මයෙක් වශයෙන් අපි බොහෝ කාලයක් හඳුනන ඉතාලියේ බොලොඤ්ඤෝ නගරයේ දශක දෙකකට වගේ කාලයක් දීර්ඝ කාලයක් ජීවත් වෙලා හිටපු බොහෝ දෙනෙක් දන්නා හඳුනන බොහෝ දෙනෙක්ගේ මිත්‍රයෙක් වන ඒ පසුගිය සතියේ හදිසියේ අභාවයට පත්වන්නට යෙදුන හයේන්ද්‍ර නවරත්න මහත්මයා සිහි කරලා එතුමා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමට අද මේ පින්කම සිදු කරනු ලබන්නේ. විශේෂයෙන්ම අද දවසේ පවත්වන මේ ධර්ම දේශනාවට සම්බන්ධ වන අන්තර්ජාලය හරහා සම්බන්ධ වන පින්නතුන්, ඒ වගේම හයේන්ද්‍ර නවරත්න මහත්මයාගේ ඒ නෝනා මහත්මිය සකුන්තලා නෝනා මහත්මිය, ඒ වගේම පුතණුවරු දෙදෙනා වන ආවින්ද සහ යසස් පුතණුවන් දෙදෙනා, සොහොයුරු සොහොයුරියන් සහ අනිකුත් ඥාතීන් රටවල් කිහිපයක ඉඳගෙන අද මේ දේශනාව ශ්‍රවණය කරනවා, අප හා සම්බන්ධ වෙනවා. එනිසා මේ විශේෂ ධර්ම දේශනාවේදී හයේන්ද්‍ර නවරත්න මහත්මයා හදිසියේ මිය පරලොව ගියාට පසුව ඔහු වෙනුවෙන් අවසාන ගෞරව දක්වන්නට කියලා විශේෂ අවස්ථාවක් හිමි නොවුනත් මේ බොහෝ දෙනෙක් ඒ පවුල සමග සම්බන්ධ වෙලා ඒ සකුන්තලා නෝනා මහත්මියට කතා බහ කරලා ඒ දරුවන් දෙදෙනා වන ආවින්ද පුතණුවන්ට යසස් පුතණුවන් සහ ඒ අනිකුත් ඥාතීන් සමග සම්බන්ධ වෙලා තමන්ගේ ශෝකය කනගාටුව ප්‍රකාශ කරා. අද දවසේදී අපි හරියටම තවත් 7ක් ගත වෙනවා. ඉතින් බෞද්ධ චාරිත්‍රානුකූලව සිද්ධ කරනවා විශේෂ දේශනාවන්, සීඝ්‍රව සිද්ධ කරනු ලබන අනුස්මරණ දේශනාවක් විදියට, එමත් නැත්නම් 7 දවසේ ධර්ම දේශනාව මතක බණ දේශනාව විදියට. නමුත් ඊට වඩා අපි අද දවසේදී මේ මිය පරලෝ යන්ට යෙදිච්ච හයේන්ද්‍ර නවරත්න මහත්මයා පිළිබඳව වඩාත් වේදනාවක් තියෙන්නේ, වඩාත් එතුමා පිළිබඳව හැඟීමක් තියෙන්නේ සමීප ඥාතීන්ට. ඒ අනුව ඒ නෝනා මහත්මියට තමන්ගේ ස්වාමි පුරුෂයා පිළිබඳව ඇති වෙච්ච වේදනාව, ඒ වියෝව දරා ගන්නට අමාරුයි. ඒ වගේම දරුවන් වන කාවින්ද සහ යසස් ඒ පුතණුවන් දෙදෙනාට තමන්ගේ දයාබර ධ්‍යාන, ඒ වගේ මේ දරුවන්ගේ අප්පච්චි විදියට සලකලා තමන් කුඩා කාලේ ඉඳලා තමන්ගේ අප්පච්චි කියන ආදර නාමයෙන් තාත්තට කතා කරේ. ඒ නිසා ඒ අප්පච්චි වෙනුවෙන් පින් අනුමෝදන් කරන්නට අද දවසේදී එයත් සම්බන්ධ වෙලා සිටිනවා. ඒ වගේම ඥාතීන් තමන්ගේ ඥාතිවරයා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන්නට සම්බන්ධ වෙනවා. ඉතින් දේශනාවට පෙර වචන කීපයක් හෝ එතුමා පිළිබඳව සඳහන් කළ යුතුයි. හයේන්ද්‍ර නවරත්න මහත්මයා බොහෝ දෙනෙක් ආශ්‍රය කරා. අද දවසේදී මේ කටයුතු සියල්ලම සංවිධානය කරලා අන්තර්ජාලය හරහා
බොහෝ දෙනෙකුට හිතවතුන්ට සහ අද දවසේදී ලෝකයේ මේ ඉතාලියේ පවතින තත්ත්වය අනුව වඩා සුදුසු ක්‍රමය වන්නේ අපිට තමන්ගේ නිවසේ ඉඳගෙන මේ දේශනාවන් ශ්‍රවණය කරන එක. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරන්නට යෙදුන අද විහාරස්ථානයේ පැමිණිලා මේ කටයුතු සියල්ලම සකස් කරලා ඒ විකාශන කටයුතු වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන විශේෂයෙන්ම දීර්ඝ කාලයක් මේ ප්‍රදේශයේ කොළොන්‍යෝ සහ මොහොතනා ඇතුළු බොහෝ ප්‍රදේශවල මේ අපේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයේ වෙනුවෙන් අපි යම් කැපවීමක් කරන්නට ඕන. තථාගතයන් වහන්සේගේ සැබෑ ධර්මය අපි ජනතාවට ලබා දෙන්නට ඕන. ඒ වගේම අපි මේ ධර්මයෙන් ඈත් වෙන පිරිස ලං කරන්නට ඕන කියලා කටයුතු කරන බොහොම සත්පුරුෂ ධර්මකාමී පිරිසක් ඉන්නවා. එයින් විශේෂයෙන්ම අද මේ කටයුත්තට සම්බන්ධ වෙලා කටයුතු කරන ඒ සිරි මහත්මයා, ඒ වගේම බොළොන්‍යෝ අපේ රංජීව විදානපතිරණ මහත්මයා ඇතුළු අපේ දායක පින්වතුන් වශයෙන් අද දවසේදී සම්බන්ධ වෙන දෙපළක් සම්බන්ධ වෙනවා. අපේ ගාමිණී මහත්මයා, ඒ වගේම කල්යාණන්ද මහත්මයා. ඉතින් මේ අත්ව අද මෙතන ඉඳගෙන මේ කටයුත්තට සම්බන්ධ වන්නේ හැම දිනා වෙනුවෙන්ම මේ දේශනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දීමටයි. නිසා පින්නතුනි, අයේන්ද්‍ර නවරත්න මහත්මයා බොහොම හොඳ මහත්මේ, විශේෂයෙන්ම සුහදශීලී කෙනෙක්. ඒ වගේම ප්‍රසන්න කෙනෙක්. හැමදෙනා සමගම ආශ්‍රය කරන්නට ඕන කියලා කල්පනා කරපු කෙනෙක් සහ එතුමා තමන්ගේ ආගම ධර්මය, ඒ වගේම තමන් විශ්වාස කරන දේ, තමන්ගේ අදහස්, මේ බොහෝ දේවල් ඒ සම්බන්ධතාවන් සඳහා බාධාවක් කරගත්ත නැති මහත්මේ. ඒ නිසා තමයි හදිසියේ නමුත් එතුමා මේ අභාවයට පත්වෙච්ච මොහොතේදී බොහෝ දිනෙක ශෝකාකූල වෙලා වේදනාවට පත් වෙලා ඒ ඥාතීන් සමග ඒ වේදනාව බෙදා ගන්නට කටයුතු කරන්නට යෙදුනේ. අපිට මතකයි විහාරස්ථානයටත් මීට මාස දෙකකට පමණ පෙර ඒ නෝනා මහත්මිය සමග පැමිණිලා ඒ වෙලාවේදී එතුමා විශේෂයෙන්ම තමන්ගේ නෝනා මහත්මිය පිළිබඳව වැඩි අවධානයකින් හැම මොහොතෙම කටයුතු කරන්න උවමනා නිසා ඒ විදිහට ක්‍රියා කරා. ඒ නිසා අනිකුත් කටයුතු වලට යම් යම් වෙලාවල් වල තමන්ට සම්බන්ධ වෙන්න අවස්ථාවක් නොවන බව සඳහන් කරන්නට යෙදුණා. එහෙම සලකන විට මේ තමන්ගේ දයාබර ස්වාමි පුරුෂයා හදිසියේ නැතිවීමත් ඒ නෝනා මහත්මියටත් ඒ වගේම දරුවෝ දෙදෙනාටත් ඉතාම වේදනාවක්. ඒ නිසා අපි දැක්කා ඒක පුතණු කෙනෙක් තමන්ගේ තාත්තගේ වියෝගය පිළිබඳව බොහොම වේදනාවෙන් සටහනක් කියලා තියෙනවා. ඉතින් සැබෑවටම තාත්තා කෙනෙක් නැති වුණාම දරුවන්ට දැනෙන වේදනාව ඒ වගේ තමයි. ඒ විදියම තමයි පින්නතුනි තාත්තා කෙනෙකුටත් දරුවෝ දාලා යන්න සිද්ධ වෙන විට ඇති වෙන වේදනාව. ඔය අත්ව දන්නවා එදා බෝසතාණන් වහන්සේ අන්තිම ආත්ම භාවයේ ඉපදිලා තමන්ගේ දරුවන් දන් දෙන අවස්ථාවේදී වේදනාව යටපත් කරගත්තේ බොහොම අමාරුවෙන් ලෝක සත්වයා ගැන හිතලා. දුකින් දුක් විඳින සසර පුරා ගමන් කරන සත්වයාට පිහිට වෙන්නට ඕන කියලා කල්පනා කරලා සම්මා සම්බුද්ධත්වයට යන ගමන නිසා තමයි ඒ දරුවන් පිළිබඳව ආදරය සෙනෙහස බොහොම අමාරුවෙන් දරාගත්තේ. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ එදා අභිනිෂ්ක්‍රමණය කරන අවස්ථාවේදී සිද්ධාර්ථ කුමාරයා විදියට තමන්ගේ එදා ඉපදිච්ච සිඟිති පුතණුවන් දිහා බලලා ඒ දරුවා දිහා බලලා ගියේ ඒ වේදනාව දරාගෙන පුත්ත ස්නේහය නැතුව නෙමෙයි. දරු සෙනෙහස ඇතුවයි උන්වහන්සේ. නමුත් තමන්ගේ පුතාට වඩා ලෝක සත්වයා ගැන හිතලා. ඒ වගේම තමයි පින්නතුනි එදා භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා
පුංචි රාහුල කුමාරයා ගෙනවිත් පැවිදි කරපු වෙලාවේදී තමන්ගේ පිය රජතුමා ඇවිල්ලා බොහොම වේදනාවෙන් පුත්‍ර සෙනෙහස පිළිබඳව පියෙක් තුල තියෙන සෙනෙහස පිළිබඳව ප්‍රකාශ කරනකොට එදා රජතුමා ප්‍රකාශ කරේ පුත්තපේමං බන්තේ චවින් චින්දති චවින් චෙත්වා චම්මං චින්දති චම්මං චෙත්වා නහාරුං චින්දති නහාරුං චෙත්වා අට්ඨින් චින්දති අට්ඨින් චින්දා අට්ඨිමින්ජං චින්දති මේ විදියට තමන්ගේ පුතු සෙනෙහස පිළිබඳව පිය රජතුමා ප්‍රකාශ කර වෙලාවේදී බුදුරජාණන් වහන්සේට පිළි අරගෙන සම්මුතියක් පිනියක් අනවන්නට යෙදුනේ දරුවන් පැවිදි කිරීම පිළිබඳව. ඒ නිසා කිසි විටකක් හිතන්නට එපා තාත්තා කෙනෙක් දරුවන් දාලා යන්නේ දරු සෙනෙහස නැති නිසා නෙමෙයි. සමහර වෙලාවට එතුමාට රෝහලේ දින ගණනාවක් හිටියක් ඒ දවස්වල තමන්ගේ දරුවෝ දෙන්න මතක් වෙන්නේ නැති. මොකද බොහොම දයාවෙන් කරුණාවෙන් සහ බොහොම වමනාවෙන් හොඳ පුතණුවරු දෙන්නෙක් සකස් කරන්නට මේ මහත්ම කටයුතු කළේ. ඒ වගේ මේ දරුවෝ දෙන්නත් ඒ විදියටම මේ වගේ රටක ජීවත් වුණත් තමන්ගේ අම්මා තාත්තගේ ගෞරවය තියාගන්නට ඕන කියලා කල්පනා කරලා හොඳට ඇතිදැඩි වෙලා කටයුතු කරලා උසස් අධ්‍යාපනය ලබාගෙන ක්‍රියා කරන දරුවෝ දෙන්නෙක් බවට පත් වුණා. ඒ නිසා ඒ තාත්තලත් ඒ වේදනාව තියෙනවා. නමුත් පින්නතුනි ස්වභාවය පැමිණුණාම හැමදෙනාම යන්නට ඕන. අවස්ථාව උදා වුණාම අපේ මේ ගමනට අපි සමු දෙන්නට ඕන. ඒ අවස්ථාව ඔබට අද උදා වේද මේ දේශනාව පවත්වන මට හෙට දවසේ උදා වේද කියලා අපි කිසිවෙකුට ප්‍රකාශ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අපි ඒ ගමනට හැම මොහොතකදීම සූදානම් වෙන්නට ඕන. ඒ සූදානමට සුදුසුම විදිය සුදුසුම ක්‍රමවේදයේ වන්නේ පින්නතුනි මෙන්න මේ ධර්මය කියන තථාගතයන් වහන්සේගේ උතුම් දේශනාවට වැඩි වැඩියෙන් තමන්ගේ මනස යොමු කළා ජීවිතේ සුවපත් කරගන්නට වඩා ජීවිතේ යහපත් කරගන්නට ජීවිතේ සත්පුරුෂයන් බවට පත් වෙන්නට කටයුතු කිරීමයි. ඒ නිසා අද දවසේදී මේ පිළිබඳව සිහි කරන විට මෙතුමා මිය ගියා හැමදෙනාම දුක් වුණා මරණය කියන ධර්මය ගැන අද අපිට හිතනවා නම් පින්වතුනි මේ සමය තරම් අපි හැමදෙනාටම එය වටහා ගන්නට එය අපේ දිනෙත් ඉදිරිපස වැඩි වැඩියෙන් දැකගෙන අවබෝධ කරගන්නට සුදුසු කාලයක් මම හිතනවා අපේ ජීවිතයේදී තවම ලැබිලා නැහැ. මේට වඩා අවස්ථාවක් ඉදිරියේ උදා වේද කියන්නත් පුළුවන් කමක් නැත්තේ නෑ. ඔයත් හැමදෙනාම දන්නවා මරණය කියන එක අද අපිට අහන්න ලැබෙන්නේ, දකින්න ලැබෙන්නේ, ඒ වගේම හැම වෙලාවෙම අපි ඉදිරිපස පෙනෙන්නේ සංඛ්‍යාත්මකව දහස් ගණන් වලින්. ඒ විදිහට දකින්න නිසා අපිට අද එය සාමාන්‍ය දෙයක් බවට සමහර වෙලාවට හිතනවා. ලාංකික බොහෝ දෙනෙක් අපි පසුගිය කාලේ අවුරුදු 10කට වගේ එහා අපේ රටේ යුද්ධයක් පැවතිච්ච සමයේ හමුදා සෙබළුන් සාමාන්‍ය මිනිසුන් ඒ වගේම අහිංසක මිනිසුන් මැරෙනකොට එදා හවසට අපි අහනවා මැරෙන සංඛ්‍යාව. අද දවසේ බලන්න අපි හැමදාම අපි සියලු දෙනාම කීයක් නම් අහනවද? අද මේ දියුණු ලෝකේ අපි ජීවත් වෙන මේ ඉතාලියේ ගත්තාම අද වෙන විට 89000කට වඩා ප්‍රජාවක් මිය ගිහිල්ලා තියෙනවා. ඊළඟට අවට රටවල් විදියට ගත්තාම ප්‍රංශයද, ජර්මනියද, ඒ වගේම අනිකුත් රටවල් වලද හැම රටකම 50000කට වඩා 60000කට වඩා සමහර රටවල 70000කට වඩා මිය ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඊයේ දවස වෙන විට මහා බ්‍රිතාන්‍යයේ ලක්ෂයක ඉක්මවා මරණයට පත් වුණා මිනිස්සු. මේ ජනතාව හැමදෙනාම මිය ගියේ කවුරුවත් විසින් නිෂ්පාදනය කරපු බෝම්බ ගෙනල්ලා ඉහළින් දාලා නෙමෙයි. ඒ වගේම කිසි කෙනෙක් කවුරු හරි තව කෙනෙක් යුද්ධයක් කරලා නෙමෙයි.
ඊළඟට ලෝකයේ දියුණුම රාජ්‍යයේ විදියට සලකන ඇමරිකා එක්සත් ජනපදයේ අද වෙන විට 4,25,000කට වඩා මිනිස්සු මිය ගිහිල්ලා තියෙනවා මේ වසරක් වගේ කෙටි කාලයක් තුළ. අද මේ දේශනාව පවත්වන ජනවාරි මාසයේ අද දවසේදී පින්නතුනි මීට අවුරුද්දකට ඉස්සෙල්ලා ජනවාරි මාසෙ වෙන විට අපිට සාමාන්‍ය දෙයක් විදියට බොහෝම කුඩාවට චීන නගරයකින් මේ විපත මේ වසංගත තත්ත්වය ආරම්භ වුණේ. අද වෙන විට මුළු ලෝකෙම යට කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මරණය කියන එක අද අපිට අරුමයක් නෙමෙයි. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕන මේ මරණය දැකලා එතනින් නැගිටලා ජීවිතය තේරුම් ගන්නට. තවදුරටත් අපිට මරණය ගැන කියා දෙන්නට සාහිත්‍යයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි මේ මියගිය මිලියන 2කට වඩා පිරිසට හැම වයස් කාණ්ඩයකම පුද්ගලයෝ අයිති වෙනවා. සියලු දෙනාම අයිති වෙනවා. කුඩා ළමයි ඉන්නවා, තරුණ ළමයි ඉන්නවා, ඒ වගේම වැඩිහිටියෝ අය ඉන්නවා, වැඩිහිටියෝ වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා ඒ බඳු විශාල ප්‍රමාණයක් මිය ගියා. එහෙම මියගිය ජනතාවක් අපි දැක මරණය ගැන සිහි නොකර ඉන්නවනම් අපේ ජීවිත ගැන වෙනදට වඩා භෞතිකව අපි සතුටෙන් ජීවත් වෙන්නට ඕන කියලා කල්පනා කරපු චින්තනය යටපත් කරලා අපි අපේ ජීවිතයට ධර්මයට අනුව සිහි කරලා ධර්ම මාර්ගී ගමන් කරන්න උත්සාහවත් වෙන්නට ඕන කියලා කල්පනා කරන්න නැතුව කෙනෙක් ඉන්නවනම් ඒ පුද්ගලයෝ නැවතත් සසර දික් කරගන්නවා. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අපේ මේ ශරීරය අපිට ගත්තාම අපිට ඕන විදියට පවතින්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරා පරිජින්න මිදං රූපං රෝග නිට්ටං පබංගුරං. මේ අපේ ශරීරය පින්වත්නි ටිකෙන් ටික විනාශ වෙලා යනවා. වැහැරිලා යනවා. අපි ජීවිතේ නොඑක් ආකාරයට තරුණ මහලු බාල මහලු තත්වයටපත් වෙනවා තරුණ කාලෙට ඉක්මවල ගිහිල්ලා. ඊළඟට අපේ ශරීරයේ මොන වගේද? රෝග නිට්ටං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මේ සිරුර පින්නතුනි රෝගයන්ට කූඩුවක්. රෝග ඇති වෙන්නට කූඩුවක් හැදැල්ලක් විදියටයි භාග්‍යවතුන් වහන්සේ දක්වලා තියෙන්නේ. ඒ නිසා ඒ රෝගයන්ට හැදැල්ලක් වෙච්ච අපගේ ශරීරයේ ස්වභාවය අපි තේරුම් ගන්නට ඕන. උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ අපිට මොනතරම් රෝග තියෙනවද? කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාස රෝගෝ, කාසෝ සාසෝ පිනාසෝ ඩහෝජරෝ, කුච්චි රෝගෝ, මුඛ්‍යාපක්ඛන්තිකා සෝලා විසූචිකා. මේ විදියට කුට්ටං ගණ්ඩව කිලෝසෝ සෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චු රක්කසා විතන්දිකා ලෝහිත පිත්තං. ඔය විදියට දිගට කියලා අපිට වාත සමුට්ඨාන ආබාධා, පිත්ත සමුට්ඨාන ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතු පරිණාමජා ආබාධා, විසම පරිහාරජා ආබාධා, ඕපක්කමිකා ආබාධා කියලා මේම දීර්ඝ වශයෙන් අයේ ඇතිවෙන රෝග භාග්‍යවතුන් වහන්සේ දක්වලා තියෙනවා. අන්න ඒ නිසා තමයි රෝග නිට්ටං කියලා දේශනා කරේ. ඒ වගේම පබංගුරං අපේ මේ ශරීරය ක්ෂණිකයෙන් විනාශයටපත් වෙන්නට පුළුවන්. මොහොතකින් නැති වෙලා යන්නට පුළුවන්. ඒ වගේම කැඩිලා බිඳිලා යනවා. විච්ඡති භූති සංදේහෝ මරණං සම්හි ජීවිතං. මේ ශරීරය කැඩිලා බිඳිලා යනවා. මරණං සම්හි ජීවිතං. මරණයටපත් වීම තමයි ජීවිතේ සිද්ධ වෙන අනිවාර්යයෙන්ම සිද්ධ වෙන කාරණාව. ඒ නිසා අපි කොහොමද පින්වත්නි කල්පනා කරන්නට ඕන මිනිසත් ජීවිතේ ලබා ගැනීමේ මනුෂ්‍ය ජීවිතේ අපිට ලැබිච්ච ප්‍රතිඵලය අපි තේරුම් ගන්නට ඕන. ඒක තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕන. ඒ නිසා මේ මනුෂ්‍ය ජීවිතේ මොනතරම් අමාරුවෙන්ද අපි ලබා ගත්තේ. උන්වහන්සේ දේශනා කරේ ඉච්ඡෝ මනුෂ්‍ය ප්‍රතිලාභෝ. මේ දුෂ්කර කාරණාවක් මනුෂ්‍ය ජීවිතේ ප්‍රතිලාභ කර ගැනීම. මිනිස් ජීවිතයේ ඇතිවීම, මනුෂ්‍යත් භාවයේ ලබා ගැනීම ඊටාම දුෂ්කර අමාරු කාරණාවක්. ඒ විතරක් නෙමෙයි කිච්ඡං මච්ඡාන ජීවිතං. අපේ ජීවිතේ ගත කරන එක.
කොහොම අමාරුයි. අද දවසේ බලන්න අපි මොනතරම් අමාරුවෙන්ද ජීවත් වෙන්නේ. දැන් මේ රටේ අපි බොහෝ දෙනෙක් හිතනවා අපිට මේ මුඛ ආවරණයක් දාගෙන ඉන්න එක අමාරුයි කියලා. නමුත් මනුස්ස ජීවිතේ බලන්න පින්නතුනි අපි උපන් දවසේ ඉඳලා මොනතරම් කටයුතු සිද්ධ කරලා රැකී ආරක්ෂා කරන්නට ඕන, කුඩා කාලේ දරුවන් ඉගෙන ගියා ගන්නට ඕන, යෞවන වියේදී මොනතරම් වගකීම් තියනවද, තමන්ගේ හැඟීම් යටපත් කරගෙන ජීවිතය අවබෝධ කරගෙන ජීවිතයට මුහුණ දෙන්නට, අනාගතය සකස් කර ගන්නට ඕන, ඊළඟ හොඳ නරක දේ ඉගෙන ගන්නට ඕන. මේ ගොඩාක් දේවල් අපි ජීවිතේ අමාරුවෙන් කරන්නට ඕන. ඒ නිසා තමයි අපිට මනුස්ස ජීවිතේ බොහොම අමාරුවෙන් ගත කරන්නට සිද්ධ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන එක මොනතරම් අමාරු දෙයක්ද අපිට හොයා ගන්නට. අද දවසේ අපිට සද්ධර්ම ශ්‍රවණය කියන එක අමාරුවෙන් අපි ලබා ගන්නට ඕන දෙයක්. නමුත් අද අපිට බොහෝ වෙලාවට ධර්මය කියන එක ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණාට අපි ඒ ධර්මය පැහැදිලිව තේරුම් අරගන්නට, මතක තියාගන්නට, ඒ වගේම අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්නට, සුචරිතවත් වෙන්නට උත්සාහ කරන ප්‍රමාණය, ශ්‍රවණය කරන ප්‍රමාණය දැක්කාම බොහොම ටිකයි. ඒ නිසා තමයි ධර්මකාමී අය, ධර්මයට කැමති පිරිස ගොඩාක් අඩු වෙන්නේ. ධර්මය ප්‍රකාශ කරන තරමට, ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වෙන තරමට හැමදෙනාම ධර්මයට ලැබි පිරිසක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ විතරක් නෙවෙයි, ලෝකයේ පින්නතුනි බුදුවරයෙක් පහළ වෙලා බුදු කෙනෙක් උපත ලැබෙන එක මොනතරම් දුෂ්කරද කියලා ධර්මයේ දක්වලා තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම කල්පනා කරන්නට ඕන, පින්වත්නි මේ මනුස්ස ජීවිතේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා අපි සතුටින් ජීවත් වෙන්න බොහෝ දෙනෙක් කැමතියි. ජීවිතේ සතුටින් ජීවත් වෙන්න තමයි අපි කටයුතු කරන්නේ. නමුත් ඒ සතුටින් ජීවත් වෙන විට අපි ඇත්තටම සතුට වෙනවද කියලා හිතලා බලන්නට ඕන. අපේ ජීවිතේ සතුට ගැන නිතරම අපි කල්පනා කරනවා. එහෙම කල්පනා කරාට මේ ජීවත් වෙන ජීවිතේ විඳින සැපය, භෞතික සම්පත් විඳින දේ සතුටක්ද අපිට ගෙනත් දෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දැක්වේ අපි ඒවා ගැන හිතලා සතුටු වෙලා විනෝද වෙන්නට නරකයි. කෝණවාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලතේ සති. අපි නිතර හිතන්නට ඕන අපි hina වෙලා සතුටු වෙලා විනෝදමත් වෙලා කල්පනා කරන්නට නරකයි. ඇයි hina වෙන්නේ? ඇයි සතුටු වෙන්නේ? අපි නිච්ඡං පජ්ජලතේ සති. අපි තුල නිතරම අපි ගින්නක් ඇති වෙනවා අපි තුල. අපි දැනගන්නට ඔය ගින්න කුමක්ද කියලා. ඇයි අපි ඒකට අන්ධකාරේන ඕනද්දෝ ප්‍රදීපන්න ගවෙස්සති. ඒ සඳහා අපි අඳුරේ ඉන්නේ අපි මේ. ඒ සඳහා අපි ප්‍රදීපයක්, ආලෝකයක් උදා කර ගන්නට ඕන. ඒක ගවේෂණය කරන්නට ඕන. ඒ නිසා අපි හැමදෙනාම ආනන්දයටපත් වෙලා, සතුටටපත් වෙලා මේ ලෞකික ජීවිතේ ගත කරාට නිතර අපි තුල ගිනි සමූහයක් ඇති වෙන බව භාග්‍යවතුන් වහන්සේ දක්වා උන්වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ නිසා අපි තුල පින්වත්ටි ඇති වෙන රාග ගින්නද, ද්වේෂ ගින්නද, මෝහ ගින්නද අපි නිරන්තරයෙන් මේ ගැන සිහි කරන්නට ඕන. රාග ගින්න නිසා, ද්වේෂ ගින්න නිසා, මෝහ ගින්න නිසා අපි හැම මොහොතකදීම සතුටු වෙනවා කියලා ප්‍රකාශ කරාට, සතුටු වෙන බව දැනුණට, අපේ හිතට දැනුණට ඇත්තටම අපි සතුටක්ද විඳින්නේ. ඒ නිසා ඒ අපි විඳින සැපය සදාකාලික නැහැ. සසර දික් කිරීමක් අපිට සිද්ධ වෙන්නේ, භවය දික් කිරීමක් මේ මනුස්ස ජීවිතයට වැඩි වැඩියෙන් ඇලුම් කරලා ඊළඟ ආත්ම භාවයේ දිනු කර ගන්න දරන උත්සාහයක්. ඒ නිසා රාගයද, ද්වේෂයද, මෝහයද අපි සම්පූර්ණයෙන්ම තේරුම් අරගෙන ඒවයි බැඳෙන්නට හොඳ නැහැ. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, අද අපිට මේ වේදනාව දැනෙලා තියෙනවා වියෝවක් නිසා. ඒ විතරක් නෙවෙයි අපි ජරාවටපත් වීම, ව්‍යාධියටපත් වීම, මරණයටපත් වීම, ශෝකයටපත් වීම, පරිදේවේ ඇලීමට, වැළපීමටපත් වෙන්නට හේතු වීම,
දුක්ඛ දෝමනස්සයන්ට දුකටපත් වීම, දුම්නස්පත් වීම ඒ විතරක් නෙවෙයි අපි උපායාසය ඇතුළු සියලුම මෙන්න මේ දුක්ඛ දෝමනස්සයන් තමයි අපිට ඇතිවන ගිනි. මේක දැනගෙන අපි ජීවත් වෙනවා නම් හැමදෙනාම කල්පනා කරන්නේ අනවශ්‍ය ආකාරයට මේ ජීවිතේ සතුට කියලා භෞතිකව විඳින දේවල් පස්සෙම ගමන් කරන්න. ඒ නිසා අපි ධර්මයට යොමු වෙන්නටයි අවශ්‍ය කරන්නේ. ඒ සඳහායි අපි ධ්‍යා කරන්නට ඕන. ඒ නිසා මේ දේශනාව පින්නතුනි අපි මේ මහත්මා වෙනුවෙන් අනුස්මරණ කරන්නට සිද්ධ කරා වුණාට ඔබ හැම දිනාටමයි ප්‍රයෝජනවත් වෙන්නේ. ජීවත් වෙලා ඉන්න හැම දිනාටමයි ප්‍රයෝජනවත් වන්නේ. ඒ නිසා අද දවසේදී අපි අපේ මේ මනුස්ස ජීවිතයේ හික්මීමක් ඇති කර ගන්නට, ඒ වාගේම පිරිහීම වළක්වා ගන්නට, අපේ ජීවිතේ දූෂණයටපත් වීම නැත්නම් අපවිත්‍ර වීම, ජරාවටපත් වීම, පත් වීමට හේතු වන කාරණා කීපයක් පිළිබඳව විශේෂ දේශනාවක් සිද්ධ කරපු ගාථා පාඨයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මා ප්‍රකාශ කරන්නට යෙදුනේ. මේ දේශනාව බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සූත්‍ර දේශනාවලත් ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි බොහෝ දෙනෙක් පරිශීලනය කරන, බොහෝ දෙනෙක් දන්නා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඇතුළත් වෙලා තියෙන ධම්මපද දේශනාවෙත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අසජ්ජාය මලාමත්තා අනුට්ඨාය මලාගරා මලං වන්නස්ස භෝසජ්ජං පමාදෝ රක්කතෝ මලං කියන මේ පාඨයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ අවස්ථා කීපයක එය සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම පින්නතුනි උන්වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ මහා වග්ගයේ ඇතුළත් වෙලා තියෙනවා මල සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ මේ පාඩය ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම ධම්මපද දේශනාවේදී ධම්මපදයේ මල වග්ගයේ මේ පාඩය ඇතුළත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරේ සුවිශේෂ කාරණාවක් හේතු කරගෙන. එයින් අදහස් කරන්නේ කරුණු කීපයක් පැහැදිලි කරනවා. අසජ්ජාය මලාමන්තා. පින්වත්නි, මන්තා කියන්නේ අපි හදාරන දේවල්. අද දවසේදී දරුවන්ට තේරෙන විදියට කිව්වොත් ඉගෙන කියා ගන්න දේවල්. ඉස්සර මන්ත්‍ර කියලා අපි අහලා තියෙනවා. දැනුත් කියනවා මන්ත්‍ර කියලා. ඒ වගේම මන්තා කියන්නේ තමන් වාචිකව ඉගෙන ගන්න දේවල්, මතකේ තියා ගන්න දේවල්, අටපාඩම් කරන දේ, සියලු දේ තමන් යම් දෙයක් හදාරනවද ඒව තමයි මන්තා කියන්නේ. ඉගෙන කියා ගන්න දේ අසජ්ජාය. අසජ්ජාය කියන්නේ තමන් ඒව පුහුණු කරේ නැත්තම් කුමක්ද සිද්ධ වෙන්නේ? දැන් අපි යමක් ඉගෙන ගන්න විට පුහුණු කරන්නට ඕන. ඒක නිතර නිතර අපි පුහුණු කළේ නැත්නම් අමතක වෙලා යනවා. ඒ නිසා මේ ධර්මයේ දක්වලා තියෙනවා අපි අසජ්ජාය නිතර නිතර සිහි කරලා මතක් කරලා පුහුණු කරන්නට ඕන. නැත්නම් මතක තියා ගන්නට ඕන. දැන් අපි නූතනේ මේ බොහෝ දෙනෙක් පාඩම් කරන විට දරුවෝ අද සිරිතක් වෙලා තියෙනවා විභාග ඉලක්ක කරගෙන පාඩම් කරන එක. ඒ නිසා විභාගේ ලඟ වෙනකොට තමයි වැඩි වැඩියෙන් පොතපත කියවන්නේ. ඒ අදාළ දේ පමණයි. හැබැයි ඉස්සර එහෙම නැහැ. අතීතේ අපි දන්නවා හැම දිනම වැඩි වැඩියෙන් මතක තියාගන්න තමයි පාඩම් කරේ. අතීතේ කටපාඩම් කරලා මතක තියාගත්තේ. ඒ නිසා ඒවා ගොඩාක් දේ මතක තියාගන්නට පුළුවන්කම තිබුණා, තියාගන්න වුණා. එහෙම නැති වුණොත් අර බහුශෘත තත්වයටපත් වෙන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා නිතර මෙනෙහි කිරීම. ඒ විතරක් නෙමෙයි ආසේවනාය භාවනාය ආදී වශයෙන් දක්වලා තියෙන්නේ නිතර නිතර මෙනෙහි කරන්නට ඕන, සේවනය කරන්නට ඕන.
මෙනෙහි කරන්නට ඕන. ඒ විතරක් නෙවෙයි සත්‍යයනාය. සත්‍යයනා කරන්නට ඕන. කියන්නට ඕන. ඒ විදියට කටයුතු කරොත් තමයි මතක තියාගන්නට පුළුවන්. එහෙම නැති වුණොත් මලා ඒක අමතක වෙලා යනවා. එහෙම නැත්නම් Taman ඒ ශේත්‍රය ගැන දැනුමක් නැති කෙනෙක් බවට පත් වෙනවා. මලා කියලා මෙතන දක්වන්නේ නැති වෙලා යනවා. එහෙම නැත්නම් අමතක වෙලා යන්න පුළුවන්, දූෂණය වෙලා යන්න පුළුවන්, අපවිත්‍ර වෙලා යන්න පුළුවන්, නැති වෙලා යන්නට පුළුවන්. Tamanගේ දැනුම විදියට සලකන විට. ඒ වගේම ප්‍රගුණ කරන ශාස්ත්‍රයත් එහෙමයි. ඒක තමන් ප්‍රායෝගිකව නිතර කරේ නැත්නම් සිද්ධ වෙනවා ඒ කටයුත්ත. ඒ නිසා තමයි ප්‍රායෝගික පුහුණුව කියලා දෙයක් ලබා දෙන්නේ. ඒ ප්‍රායෝගික පුහුණුව ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා අසත්‍යය කියන එක අපි කරේ නැත්නම් ඉගෙන ගියා ගන්න හැමදෙනාම දරුවෝ වේවා වැඩිහිටියෝ වේවා තමන්ගේ ශාස්ත්‍රය ශිල්ප ශාස්ත්‍රයක් වුණත් එහෙමයි. තමන් නිතර පුහුණු වෙන්නට ඕන. දැන් මොනවා හෝ සංගීතයක් මොනවා හෝ දෙයක නියත වෙන කෙනෙක් ගායකයෙක් වාදකයෙක් ඔහු නිතරම සිද්ධ කරන්නේ ඒවා පුහුණු වෙනවා. ඒයි පුහුණු වෙන්නේ පුහුණුව තුළ තමයි ඒක දියුණු වෙන්නේ. නැත්තම් ඒවා දියුණු වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේ කියන්නේ කෙනෙක් පුහුණුවට පත් කරේ නැත්තම් වෙන තත්වය. ඊළඟට අනුට්ඨාය මලාගරා. මේ අනුට්ඨාය මලාගරා කියන්නේ ගරා කියන්නේ ගර නිවස. නිවසවල් වල අනුට්ඨාන මලාගරා. කෙනෙක් තුල ගෙදරක් ගත්තාම ගෙදර ජීවත් වෙන්නේ ස්වාමියා බිරිඳ. දූ දරුවෝ. එතකොට ගෙදර වගකීම ප්‍රධාන වශයෙන් වැඩිහිටියන්ට තියෙනවා. අම්මා තාත්තට තියෙනවා. එතකොට ගෙදර අම්මයි තාත්තයි දෙන්න අනුට්ඨාන උනන්දුවක් නැත්තම් උත්සාහයක් නැත්තම් උවමනාවක් නැත්තම් කම්මැලි කමකින් තොරව මේ කටයුතු කරන්නේ නැත්තම් කම්මැලි වුණොත් කුමක්ද වෙන්නේ? තමන්ගේ නිවස සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වෙනවා. නැත්තම් පිරිසිදුකම නැති වෙලා යනවා. මේක අපි හැමෝටම පොදු දෙයක්. අපි දන්නවා ඔය ඇත්තෝ හිතන්න බලලා තමන්ට ප්‍රායෝගිකව ගෙවල් දොරවල් වල තමන්ගේ පවිත්‍රතාවය අපි කොහොමද තියාගන්නේ? ඒක තියාගන්න උත්සාහ කරන විට දැන් ලස්සනට ගෙවල් හදනවා. ඔය ඇත්තෝ බොහෝ දෙනෙක් තමන්ගේ ලස්සනට හදන්න කැමතියි. නමුත් ලස්සනට පවත්වාගෙන යනවද? දැන් අපේ රටවල අපි දැකලා තියෙනවා මේ බටහිර ලෝකේ නම් අපි ජීවත් වෙන මේ රටවල් වල සාමාන්‍යයෙන් ගත්තම මිනිස්සුන්ගේ කුඩා ගෙවල් තියෙන නිසා ඒ අයට උනත් පිරිසිදු කරගන්න ටිකක් පුළුවන්. නමුත් ඒ උනත් ඒ අය සමහර වෙලාවට ගෙවල් පිරිසිදු කරන්නට කෙනෙක් හොයා ගන්නවා. ඇයි මේ පිරිසිදුකම ගෙදර තියෙන්නට ඕන නිසා. දැන් අපේ රටවල අපි දැකලා තියෙනවා ඇත්ත වශයෙන්ම මහ විශාල ගෙවල් හදලා ලස්සනට උත්සව තියලා විශාල පිරිසකට ආරාධනා කරලා පිරිත් දේශනා කියලා දානමය පින්කම් සිද්ධ කරලා ගෙවල් විවෘත කරනවා. මාසයක් විතර මේ ලස්සන තියෙනවා. ඊට පස්සේ අර ගෙදර බොහෝ තැන්වල ලස්සන ඇත්තේ නැහැ. සමහර ගෙවල් වල ඉන්න වැඩිහිටියෝ කල්පනා කරනවා අපි විතරයිනේ ඉන්නේ මොකටද ඔච්චර ලස්සනට තියෙන්නේ කියලා. ඒ නිසා පිරිසිදු කරන්නේ නැහැ. අන්න එතකොට අර අනුට්ඨාන මලාගර තමන්ගේ ගෙදර තමන්ගේ ජීවත් වෙන තැන සම්පූර්ණ දූෂණයට ලක් වෙච්ච නැත්තම් අපවිත්‍ර වෙච්ච ලස්සන නැති අවලස්සන තැනක් බවට පත් වෙනවා. ඇයි හේතුව තමයි උත්සාහයෙන් කම්මැලිකමක් නැතුව වැඩ කරන්නේ නැති නිසා. සමහරු කම්මැලි. ගෙදර අතුපතු ගන්න සිද්ධ කරන්න තියෙනවා නම් ලස්සන කරගන්න ගෙදර දොරේ මල් වවන්නද ගෙදර දොරේ පිරිසිදු කරන්නද ඒ වගේම ස්වාමි පුරුෂයා ගත්තත් ඔහුට වගකීමක් තියෙනවා ඒ ගැන බිරිඳටත් වගකීමක් තියෙනවා ඒ නිසා ගෙවල් වල පිරිසිදුකම තියා ගන්නට ඕන වැඩිහිටියෝ අපේ අතීතේ නම් අම්මලා තාත්තලා ඒ හැම දෙයක්ම ඉෂ්ට කරලා ඒ මොහොතේ දැන් අම්මා කෙනෙක් ගත්තාම ගෙදර
රැට තමන් වේල පෙළ කටයුතු කළා ඒ දේවල් සියල්ලම ඒ රෑ මස් පෙළ සමහර වෙලාවට ඒ කටයුතු සියල්ල අවසන් කරනවා. ඒක තමයි නිවැරදි කරේ. නමුත් අද බොහෝ දෙනෙක් හිතනවා ඒවා උදේට සුද්ධ කරන්න තියා ගන්නවා. එහෙම වුණාම වෙන්නේ මොකද? ගෙවල් දොරවල් අපිරිසිදු වෙනවා. හැමදිනාම නිදියන රැට සත්තු තමයි ඇහැරලා ඉන්නේ. ඒ නිසා කෘමීන්ද කරපොත්තොද හැමදිනාම ගෙවල් දොරවල් වල ඒගොල්ලෝ ඇවිදලා ඒගොල්ලෝගේ කෑම හොයාගෙන සත්තු ඇවිල්ලා අරව කනවා. උදේට අපි ඒවයි විස බීජ තියනවා. ඒ නිසා හැම වෙලාවෙම පිරිසිදුකම තියා ගන්නට ඕන. අනුට්ඨාන මලාගර. ඒ විතරක් නෙමෙයි හැම ආයතනයකුණත් ඒ වගේ තමයි. දැන් අපිට පොදුවේ සමාජුණත් පින්වත්නි මේ තත්ත්වය ඇත්තේ නැහැ. මොකද අපි සමහර සංකල්ප ඇති වෙනෝනේ. දැන් අපේ රටේ වුණත් පහුගිය යාලේ සමහර සංකල්ප ඇති වුණා. පාරකට ලස්සන කරන්න. අද මොකක්වත් ඇත්තේ නැහැ. ඒ සියල්ලම අවලස්සන වෙලා. මොකද ඒක රැල්ලට කෙරෙන වැඩ වුණාම. ඒ රැල්ලට කෙරෙන වැඩ සිද්ධ වෙන විට ඒවා ක්‍රමයක් විදියට ගමන් කරන්නේ නැහැ. ඒ නිසා ඒවා මේ මොහොතේ හැම දිනම ඉදිරිපත් වෙලා කරනවා මාසයක් දෙකක් යනකොට අමතක කරලා දානවා. ඒ වගේම තමයි ආයතන වල. ඉතින් එහෙම සැලකුවා මේ හැම තැනම මේ වෙනස සිද්ධ වෙලා තියෙනවා. ඒ වෙනස නිසා ඒක වෙනස හරියට කරන්නේ නැහැ. මිනිස්සු කම්මැලි. මිනිස්සු හැම දිනම උත්සාහයෙන් මේ විදියට කටයුතු කරලා තමන්ගේ වගකීම් ඉෂ්ට කරන්න සිද්ධ කරන්නේ නැහැ. කම්මැලිකම නිසා. උනන්දුවක් නැතිකම නිසා අපිරිසිදුකම ඇති වෙනවා. ඊළඟට මලං වන්නස්ස කෝසච්ච. යම් කෙනෙක්ගේ වර්ණය, ශරීරයේ වර්ණය හෝ වේවා ලස්සන පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ තමන් තුල කෝසච්චක්. තමන්ට උවමනාවක් තියෙනවා නම් එහෙම නැත්නම් කම්මැලිකමක් නැත්නම් උනන්දුවක් තියෙන්නට ඕන. හැපවීම තියෙන්නට ඕන. ඒව නඩත්තු කරන්න, ඒ වෙනුවෙන් කටයුතු කරන්න උවමනාව තියෙන්න ඕන. එහෙම නැත්නම් තමන්ගේ ශරීරයත් වැහැරිලා යනවා වගේම ඒව ලස්සනට තියාගන්න බෑ. අපි ඇඳුම් පැළඳුම් ගත්තාම ඒව සෝදනවා වගේ තමයි ශරීරයටත්. ඒ නිසා තමන්ගේ ශරීරයේ වර්ණය පවත්වාගෙන යන්න. එහෙමත් නැත්නම් තමන් ලස්සනට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ තමන් තුළ තියෙන්න ඕන කම්මැලිකමක් නැතුව කටයුතු කරන ගතියක්. පමාදෝ රක්කතෝ මන. ඊළඟට ප්‍රමාද බව අපි හැමදෙනාටම යම් කෙනෙක් ප්‍රමාදව කටයුතු කරොතින් ඒක ආරක්ෂා කරන පුද්ගලයෙකුට නම් ප්‍රමාදය තමයි විනාශයට හේතු වෙන්නේ. මල බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් පිරිහීමට පත් වෙන්නේ. තමන්ගේ විනාශයට, තමන්ට අවැඩගෙන දෙන තත්වයට පත් වෙන්නේ පමාද ගතිය. ප්‍රමාදය කියන එක තමයි. ඒ නිසා ආරක්ෂා කරන පුද්ගලයෙකුට ප්‍රමාදය තමයි විනාශයට, පිරිහීමට හේතු වෙන්නේ. ඒක අපි හැමදෙනාටම පොදුයි. දැන් අතීතයේ මේවට ධර්මයේ තුල විග්‍රහ කරලා පැහැදිලි කරලා තියෙන්නේ විවිධ උපමාවල් අරගෙන. දැන් ගොවිතැන් කරන කෙනෙක් තමන්ගේ පපසරිය දැනගන්නට ඕන. තමන්ගේ කුඹුර සීමාව තුල හරියට වැඩ කරනවා වගේ, ඒ වගේම ගොවිතැන් කරන කෙනා හරියට වේලාවට කටයුතු කරන්නට ඕන. ඒ වේලාවට ගිහිල්ලා තමන්ගේ කුඹුරට වතුර ගත්තේ නැත්නම් හරියට ගොවිතැන් කරගන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් එතෙන්දි ප්‍රමාද වුණොත් තමන්ට අස්වැන්න හරියට ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඊළඟට ගවය ඇති කරන කෙනාද ඒ පුද්ගලයා හරියට තමන්ගේ ගව රැන ආරක්ෂා කරගත්තේ නැත්නම් විනාශ වෙනවා. තගකින් එතර ගන්න විට සුදුසු තැනින් එතර කරන්නට ඕන. එහෙම එතර කරේ නැත්නම් වොන් තගේ වතුරට ගහගෙන යන්නට පුළුවන්. ඒ වගේම කුරුදු තැන්වල ඒ සත්තු ලියලා දාන්නට ඕන. ඒක අපි බැලුවොතින් කල්පනා කළා අද දවසේ ආරක්ෂා කරන හැම දිනාටම එහෙමයි. අපිට වගකීමක් තියෙනවා නම් ඒ වගකීම තමයි අපි ආරක්ෂා කරන්නට ඕන. එතකොට මේ ආරක්ෂා කරන්න අපි ප්‍රමාද වුණොත් අපිට සිද්ධ වෙනවා අපි පිරිහීමටපත් වෙනවා. අපිට ඒකට වග කියන්න සිද්ධ වෙනවා. සමාජෙම පරිහානියටපත් වෙලා යනවා, විනාශ වෙලා යනවා. ඒ හේතු කරගෙන ආරක්ෂාව නැති වෙලා යනවා. ඉතින් ඒක ඉහළ ඉඳලම හැම දිනාටම බලපානවා. පින්නතුනේ ඒ නිසා මේ පමාදෝ රක්කතෝ මලං කියන එක ආරක්ෂා කරන කෙනාට. ආරක්ෂා කරනවා කියන්නේ කුමක්ද? රටක් ආරක්ෂා කරනකොට රටේ පාලකයාට
අප්‍රමාදී බව තියෙන්නට ඕන. රටක පාලකයෙක් හැමදාම ප්‍රමාදීව වැඩ කරොත් ප්‍රමාද වෙලා ක්‍රියා කරොත් ගන්න තීන්දුව වෙලාවට ගත්තේ නැත්නම් ඒ රට විනාශ වෙනවා. ඊළඟ රටේ පාලකයෝ විතරක් නෙමෙයි. රටේ අනිකුත් ප්‍රජාවද වගකීම් ඇත්තද හැමදෙනාම අප්‍රමාදීව කටයුතු නොකළොත් ඒ හැමදෙනාටම ඒ තත්ත්වයම උදා වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික දේශනා කරේ මේ දේශනාවේදී විශේෂ හේතුවක් නිසා. පින්වත්නි ඔයත් දන්නවා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරේ ඒ වගේම මේ අයිතිවන සූත්‍ර දේශනාව එදා එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙකුට. ඒ භික්ෂුන් වහන්සේ තමයි ලාලුදායි හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේ ගැන මේ දේශනාව විතරක් නෙමෙයි තවත් දේශනා ගණනාවක් තියෙනවා. ජාතක දේශනාවල් 3ක් තියෙනවා උන්වහන්සේ ගැන මේ නොහික්මුණුකම් පිළිබඳව ඔහුගේ ධර්මඥානය නැතිකම නිසා කටයුතු කරපු ක්‍රියාකාරකම් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේකට පාදක වෙන්නේ ලාල්රුදායි හාමුදුරුවෝ උන්වහන්සේ වැඩිහිටි කෙනෙක්, වියපත් කෙනෙක්. හැමදාම එදා ජේතවනාරාමේ ධර්ම දේශනා කරනවා. සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, ආනන්ද හාමුදුරුවන් වහන්සේ, ඇතුළු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මුන්වහන්සේලාගේ මහරහතුන් වහන්සේලාගේ දේශනාවල් ශ්‍රවණය කරපු ජනතාව ඒ මිනිසුන් බොහෝම වර්ණනා කරමින් තමයි ගමන් කරන්නේ. ඒ අය යනකොට අනේ අද සරියුත් මහරහතන් වහන්සේ ලස්සන දේශනාවක් සිද්ධ කරා මොනතරම් වටිනවද අපිට මේ දේශනාව කියලා ප්‍රශංසා කර යනවා. ඉතින් මේව අහගෙන හිටපු මේ ලාලුදායි හාමුදුරුවෝ දවසක් කියනවා ඔබ හැමදෙනාම සරියුත් මහරහතන් වහන්සේට මේ විදියට ප්‍රශංසා කරනවා. මුගලන් මහරහතන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඔබ මගේ දේශනාවක් ඇහුවනම් මට මොනතරම් ප්‍රශංසා කරාවිද කියලා ප්‍රකාශ කරනවා. ඉතින් පස්සේ මිනිස්සු කල්පනා කරා අපි එනම් මේ හාමුදුරුවන්ට බණක් කියන්නට ආරාධනා කරන්නට ඕන කියලා. ඉතින් ඒ නිසා මේ හාමුදුරුවන්ට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරා. එක දවසක සවස් කාලයේ ධර්ම දේශනාවට දහවල බණට ආරාධනා කළා. පින්වත්නි මේ ලාලුදායි හාමුදුරුවෝ ආසනයට වැඩම කරා. ධර්මාසනයේ වාඩි වුණා. උන්වහන්සේ ටික වෙලාවක් හිටියා. බණ කියන්න ධර්ම පාඩයක් මතක් වෙන්නේත් නැහැ. ධර්මයේ මතක් වෙන්නේත් නැහැ. උන්වහන්සේ ටික වෙලාවක් බලාගෙන ඉඳලා නතර කරලා කියනවා මම අවසට බණ කියන්න. අවසට බණ කියන්නම් කියලා නැගිටලා ගියා වෙන ආමුදුරු කෙනෙකුට කියලා ධර්ම දේශනාව පවත්වන්න කියලා. ඉතින් මෙහෙම හතර ගමනක් සිද්ධ වුණා. බණ කියන්න ඇවිල්ලා වාඩි වෙනවා බණ කියන්න පුළුවන් කමක් නැහැ. අන්තිමට මිනිස්සු කෝප වුණා. මේ සරියුත් මහරහතන් වහන්සේට දොස් කියනවා, උන්වහන්සේලාට ප්‍රශංසා කරනවා කියලා, මුන්වහන්සේට බණපදයක් කියන්න බෑ කියලා මිනිස්සු දෝෂ දර්ශනයට ලක් කරලා උන්වහන්සේට දොස් කිව්වා. ඒ වගේම බැන වැදුනා. එළවා දැම්මා. මේක තමයි එක සිද්ධියක්. පින්වත් ඒ නිසා මේ ධර්මය දේශනා කරනවා කියන එකත් සුවිශේෂ කටයුත්තක්. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරන එක අද වුණත් විවිධාකාරයෙන් අපි ධර්මය ශ්‍රවණය කරනවා. අපේ රටේ ජනප්‍රිය හාමුදුරුවන් වහන්සේලා බොහොම ධර්ම කරුණු කාරණා පැහැදිලි කරලා දේශනා කරන ඇත්තොත් ඉන්නවා. ඒ වගේම විවිධාකාරයට බණ කියන එක දේශනා කරනවා. නමුත් ධර්මයේ කියන එකේම දේශනා කරාට ඒකේ සුවිශේෂයෙන්ම දේශනා කරන්නට ඕන පැහැදිලි ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ඉලක්කය වෙන්නට ඕන මිනිස්සුන්ට මේ ධර්ම මාර්ගය පැහැදිලි කරලා නිවන අරමුණු කරලා දේශනා කිරීම. එහෙම නැත්නම් මිනිස්සු විනාශන්නවත් ඒ මොහොතේ යම් යම්ව සතුටු කරන්නටවත් නෙමෙයි. ඒ වගේම ගොඩාක් කාරණා සඳහන් කරන්නට පුළුවන්. මොකද ධර්මය දැනුවත් භාවය ඉතාම වැදගත්. ආමත් මේ අපේ රටවල ධර්ම දේශනා කියන එක පින්නතුනි සමහර වෙලාවට ඕන කෙනෙකුට ඕන වෙලාවක කියන දේ
අපි හෙට දවසේ අද ධර්ම දේශනාවක් කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් හෙට දවසේ විචිත්‍ර ධර්ම කතිකයන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ සුමధుර දේශකයන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම ධර්මයේ දැනගෙන දේශනා කරන අය තමයි සැබෑවටම ධර්ම දේශකයෝ බවට පත් වෙන්නේ. මොකද අපේ රටවලට වඩා බුරුම වගේ රටවල නම් ධර්මය ගැන හොඳට අධ්‍යයනය කරලා තමයි දේශනා කරන්න දෙන්නේ. සූත්‍ර කටපාඩම් වෙන්නට ඕන, සූත්‍ර දේශනාවල් හොඳට දැනුවත් වෙන්නට ඕන. එහි පියවරවල් තියෙනවා දේශකයන් වහන්සේලාට. ඒ නිසා උන්වහන්සේලා අනුගමනය කරන්න ඕන. ඒ විදිහට තමයි හොඳ දේශකෙක් බිහි වෙන්නේ. ඉතින් අර උන්වහන්සේට ලාල්දායි හාමුදුරුවන්ට බැරි වුණේ කුමක් නිසාද? අන්න අර තමන් අසජ්ජාය. මෙයා මේ උන්වහන්සේ මේ කාරණේති බුදුරජාණන් වහන්සේට මේ සිද්ධිය සැලකලා අවස්ථාවේ වික්ෂුන් වහන්සේලා මෙන්න මෙහෙම සිදුවීමක් වුණා. මේ ජනතාව ප්‍රතික්ෂේප කරා මිනිස්සු උන්වහන්සේට දෝෂාරෝපණය කරා කියලා. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය පදනම් කරගෙන දේශනා කරනවා. උන්වහන්සේට අද පමණක් නෙමෙයි අතීත භවයන් වලත් මෙහෙම සිද්ධීන් වෙලා තියෙනවා කියලා මේකට මේ කාරණයට හේතු වෙච්ච එක්තරා සිදුවීමක් විදියට උන්වහන්සේ දේශනා කරා කතාන්දරයක්. ඒ නිසා ඒක ජාතක පොතේ තියෙනවා සූකර ජාතකය කියලා එකක්. ඒ කතාවෙනුත් කියන්නේ ලාලුදායි හාමුදුරුවන්ගේ මේ ස්වභාවය ගැන. ඒ වගේම උන්වහන්සේ තවත් අවස්ථාවකදී විශේෂයෙන්ම උන්වහන්සේට තමන්ගේ ධර්මඥානය තියෙයි කියලා කල්පනා කරලා කටයුතු කරපු අවස්ථාවකදී ඒ ධර්මඥානය නැති බව දැනගත්තාම බුදුරජාණන් වහන්සේක ප්‍රතික්ෂේප කළා අතීත සිද්ධීන් දේශනා කරා. එහෙම ජාතක කතා කීපයක් තියෙනවා උන්වහන්සේ ගැන සඳහන් වන. එතකොට මේ ජාතක දේශනාව තුළ පැහැදිලි කරලා තියෙන්නේ මේ ලාලුදායි හාමුදුරුව අතීතයේදී එක්තරා අවස්ථාවකදී සිංහෙක් වෙලා හිටපු සරියුත් මහරහතන් වහන්සේ සිංහාත්මභාවයක් ලබලා උන්වහන්සේට අභියෝග කරනවා එයා මේ සූකර ජාතකයේදී සූකරයෙක් වෙලා ඉපදිලා. අවසානයේ උපක්‍රමයෙන් තමයි ඇඟේ අසුචි තවරාගෙන සිංහෙක් අසුචි තවරාගත් කෙනෙක් සමග සටනකට යන්නේ නැහැ. ඒ විදිහට සටනකට ගිහින් බේරුනේ. ඒ කතාන්තර දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්නට මේ වෙලාවේ අවස්ථාව නොවේ. ඒ නිසා පින්නතුනි අවත් ජාතක දේශනාවල් තියෙනවා. ඊළඟට කන්ටුල නාලි ජාතකයේ කියන එකේ විශේෂයෙන්ම තියෙනවා මේ ලාලුදායි හාමුදුරුවෝ ගැන පැහැදිලි කරලා අතීතයේ සිදුවීම දඹදිව එදා බ්‍රහ්මදත්ත රජුරුව රජ කරන කාලයේදී ඒ මුළු නගරයේම වටිනාකම නැත්තම් අතුල් ජනපදයේද පිට ජනපදයේද වටිනාකම තීන්දුව කරන්නට යෙදුනා සහල් නැලියකට. ඒ ජාතක කතාවේ තියෙන සහල් නැලියක වටිනාකමට තීන්දුව කරපු නිසා අන්තිමට ඔහුට රජුරුව විසින් එළවා ගත්තා. රජුරුවන්ගේ මිල තීන්දුව කරන කෙනා බවට පත් වෙලා ඉඳලා. ඒවා අපූර්ව ලස්සන බොහොම හොඳ කතාන්තර. ඒ වෙලාවේ ගෝසතාණන් වහන්සේ ඒ රජතුමාගේ අර මිල තීන්දුව කරන ගබඩාවට මිලදී ගන්න භාණ්ඩ රජතුමාට ගන්න භාණ්ඩවල අගේ තීන්දුව කරන නිලධාරියා විදියට හිටියා. ඉඳලා තමයි උන්වහන්සේ අයින් කරලා තමයි මෙයා හරියට සේවය කරන නිසා රජුරෝ කල්පනා කරා මේ යම් යම් භාණ්ඩ මිලදී ගන්නකොට හරියටම මිලදී ගත්තාම රජුරවන්ට ලාභයක් එන්නේ නැහැ. ඒ නිසා මේකට හොඳ කෙනෙක් ගන්න ඕන කියලා මාවතේ යනෝ දැකලා මේ පුද්ගලයා යාව ගෙන්නගෙන තනතුරට තියාගත්තා. තියාගෙන විසඳුම් හොයනකොට ඈත දුර පළාතක ඉඳලා අශ්වය 500ක් අරගෙන ආව පුද්ගලයෙක් මිල නියම කළා රජුරවන්ට විකුණනවා. රජතුමාර අලුත් තමන්ගේ මිල නියම කරන නිලධාරියා ගෙන්නලා විමසන ඔයාගෙන් මේකේ වටිනාකම කීයක් වෙනවද? එයා කිව්වා මේ අශ්වය 500ම සහල් නැඩියකට
සහල් නැලියක් දෙන්න පුළුවන් මේකට කියලා. එහෙම සහල් නැලියක් දෙන්න. ඉතින් ඒක තීන්දුව කරාම රජතුමාගේ නිසා අර වෙලෙන්දට ඒකට විරුද්ධ වෙන්න බෑ. හැබැයි යෝ එළියට බහැලා ගියා හොයාගෙන අර පරණ හිටපු හොඳ නිලධාරියා. ඒ නිලධාරියා හොයාගෙන ගිහිල්ලා එයාට කිව්වා මේ නිලධාරිය උපක්‍රමයක් කිව්වා මේ පුද්ගලයාට ඔබ ගිහිල්ලා රජතුමා ගාවට ගිහින් ඔබ මම ඉන්න තැනදී සහල් නැලියක වටිනාකම කොච්චරද කියලා තීන්දුව කරන්න කියලා. සහල් නැලිය වටිනාකම තීන්දුව කරන්න කියලා. එතකොට සහල් නැලිය වටිනාකම තීන්දුව කරන්න කියලා එයාට අල්ලසක් දුන්නා. අල්ලසක් දීලා සහල් නැලිය වටිනාකම තීන්දුව කරන්න ගියාම තමයි මෙයා කියනවා මහරජතුමනි සහල් නැලියේ වටිනාකම ඇතුල් නුවර ප්‍රදේශයත් පිට නුවර ප්‍රදේශයත් ප්‍රමාණයට වටිනවා. එතකොට මේ ඒ වගේ තීන්දුවක් ප්‍රකාශ කරාම රජතුමාගේ කැමැති මණ්ඩලයේ ඇතුළු සියලු දෙනා මේකට සිනා පාල කළා මොහුව විවේචනයට කරා. ඒ නිසා අවසානයේදී සිද්ධ වුණේ රජුරෝ අයින් කරලා නැවතත් අර පරණ තමන්ගේ හොඳ නිලධාරියාව පත් කරගත්තා. මේම කතා කීපයක්ම තියෙනවා ලාලුදා යාමුද්‍රෝ ගැන. හේතුව වෙන්නේ පින්වත්නි මේ විදියට භික්ෂුවක් වුණත් එදා බුදුරජාණන් වහන්සේ දැක්කේ ඒ භික්ෂුව හරියටම ධර්මඥාණයෙන් යුක්ත කෙනෙක් වෙන්නට ඕන. නැත්තම් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරා. ඒ වගේම ඥානවන්ත ගුණවන්ත කෙනෙක් වෙන්නට ඕන. එහෙම වුණේ නැත්තම් සීලවන්ත කෙනෙක් බවට පත් වෙන්නට ඕන. එහෙම නැති අය බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නට යෙදුණා. ඔයත් දන්නවා බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ කීටාගිරි සූත්‍ර දේශනාව සිද්ධ කළ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී ආහාරය ප්‍රතික්ෂේප කරන්නට කියලා අස්සජි ගුණබ්බෝක කියන භික්ෂුන් වහන්සේලා දෙන්න ඒකට විරුද්ධ වුණා. විරුද්ධ වෙලා කටයුතු කරලා එවෙලේ බුදුහාමුදුරුවෝ මේ දෙන්නට මොනවද ප්‍රකාශ කරේ? ධර්මයේ පැහැදිලි කරලා දුන්නේ මොන වගේද? උන්වහන්සේ සම්පූර්ණ ප්‍රතික්ෂේප කරා ඒ වගේ සැපයට ගිජුව කටයුතු කරන ආහාරයට ගිජුව කටයුතු කරන අය. මොකද ඒ අය කල්පනා කරේ අපි දහවරටත් ආහාර ගන්නවා, ඉතුරු වෙලාවට ගන්නවා, රැයටත් ගන්නවා කියන තමයි ඒ අය ප්‍රකාශ කරේ බුදුහාමුදුරුවෝ නියම කරා. ඒ වගේම පින්නත් එක්තරා එක සූත්‍රයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මජ්ක්‍ධිම නිකායේ චාතුම සූත්‍රය කියලා. මේ සූත්‍ර දේශනාවේ තියෙනවා භික්ෂුන් වහන්සේලා 500 නමක් වඩිනවා භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙන්න දුර ඈත ඉඳලා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආපු වෙලාවේ මේ 500 නම ජේතවනාරාමයට වැඩියා බොහොම සද්ද වැඩි. ඇයට කාමර සකස් කරනවා, ආසන පනවනවා අනිකුත් භික්ෂුන් වහන්සේලා. ඒ නිසා මහා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කතා කරනවා කවුද අර ඇවිල්ලා කෑ ගහන්නේ? ඒ වට්ටේ වගේ පිරිසක්. එතකොට ගුවා මේ ඈතින් ආ භික්ෂුන් වහන්සේලා 500 නමක්. බුදුරජාණන් වහන්සේ කියනවා වහාම ඒ හැම දෙනාම ආරාමයෙන් එළියට එළවා දමන්න කියලා. එහෙම එළවලා දැම්ම 500 දෙනාම ආරාමේ හරියට සංවරව හැසිරුනේ නැති නිසා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ චර්යාව හැසිරීම කියන එක භාග්‍යවතුන් වහන්සේ ඉහළින්ම දැක්වුවා. මොකද ශාසනයේ ධර්මයේ හැම දෙයක්ම පවතින්නට ගිහියා දුස්සීල වෙනවට වඩා ගිහියා යහපත් වෙනවට වඩා භික්ෂුන් වහන්සේලාගේ පිරිහීම ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලා ගැන ඒ විදියටයි භාග්‍යවතුන් වහන්සේ දක්වලා තියෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ ලාලුදා හාමුදුරුවෝ ගැන මේ දේශනා කරපු දේශනාවට අනුව කාරණා බොහෝමයක් පැහැදිලි කරන්නට පුළුවන්. අපි හැමදෙනාම කල්පනා කරන්නට ඕන කෙනෙක් තුල අල්පස්ෘත භාවය ඇති වෙන විට ඒ පුද්ගලයා අලස කෙනෙක් බවට පත් වෙනවා. අසිහියෙන් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. හොඳ නරක තේරුම් කරගන්නට බැරි කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා තමන්ගේ ධර්මඥානය දියුණු කරගන්න නිතර තමන් ප්‍රගුණ කරපු ධර්මයේ මෙනෙහි කරන්නේ නැත්නම් තමන්ගේ ඥානය දියුණු කරගන්න නැත්නම් මේ පුද්ගලයා මල පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් මේ පුද්ගලයාගේ ධර්ම ඇති වැඩක් නැහැ.
යම් දෙයක් මල තත්වයටපත් වෙනවායි කියන්නේ අපි කියනවා භාෂාවක් මල භාෂාවක් කියලා. පරිහරණය කරන්න නැති වුණනම් ඒක මල භාෂාවක් බවට පත් වෙනවා. ඒ විදිහට මල භාෂාවක් බවට පත් වෙනවා තමයි අපේ දැනුම, අපේ කුසලතා මේ හැම දෙයක්ම ඒ විදිහටපත් වෙනවා. ඒ නිසා අපි හැම දිනෙකම කල්පනා කරන්නට ඕන බහුශ්‍රృత භාවයටපත් වෙන්නට. බුදුරජාණන් වහන්සේ මේ ලාලුදායි හාමුදුරුවන්ට ඒ නිසා තමයි එක්තරා අවස්ථාවකදී දේශනා කරේ අපස්සුතා යම් පුරිසෝ බලිවද්දෝව ජීරති මංසානි තස්ස වඩ්ඩಂತಿ පඤ්ඤා තස්ස නවඩ්ඩති කියන දේශනාව. මොකද කෙනෙක්ගේ අපස්සුත පුද්ගලයෙක් නැත්නම් හරියට ධර්මයේ ශ්‍රුතවත්ව කටයුතු කරන්නේ නැති බහුශ්‍රృత භාවයට පත් වෙන්නේ නැති පුද්ගලයාගේ අඥාන පුද්ගලයාගේ එයා හොඳට වර්ධනය වෙනවා. ශරීරයේ වර්ධනය වුණාට වැඩක් නැහැ. එයාගේ පඤ්ඤා තස්ස නවඩ්ඩති. ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඒ නිසා පුද්ගලයෙක් වුණාට වැඩක් නැහැ ප්‍රඥාව නැත්තම්. බුදුරජාණන් වහන්සේ දේශනා ගණනාවක් මේ ලාලුදායි හාමුදුරුවෝ නිමිති කරගෙන දේශනා කළා තියෙනවා. ඒවයින් දක්වලා තියෙන්නේ ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ප්‍රඥාව දියුණු කර ගන්නට ඕන, නුවණ දියුණු කර ගන්නට ඕන, ඉක්මුණු කෙනෙක් බවට පත් වෙන්නට ඕන, නොපිරිහුණු ලක්ෂණ ඇති කර ගන්නට ඕන. ඒ වගේම යහපත්ව කටයුතු කරන්නට ඕන කියලා. වගකීම් සහිතව ක්‍රියා කරන්නට ඕන තමන් තුළ. ඒ වගේම රාග ආදී තමන් තුළ තියෙන දේශ මොහ ආදී ලක්ෂණ නැති කර ගන්නට කටයුතු කරන්නට ඕන. හැම මොහොතකදීම පින්වත්නි පවට බය වෙලා කටයුතු කරන්නට ඕන. අදිෂ්ඨාන සීලීව වගකීම ගැන හිතා බලා කටයුතු කරන්නට ඕන. එහෙම කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා හොඳ කෙනෙක් බවට පත් වෙනවා. නිසා අපි හැමදෙනාම කල්පනා කරන්න ඒ විදියටයි අපි කටයුතු කරන්නේ. අද දවසේදී අපි සියලු දෙනාම මේ දේශනාව සවන් දෙන්නට, මේ ධර්ම දේශනාවට සම්බන්ධ වන්නට යෙදුනේ විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාවක් සිදු කරන්නට අවශ්‍ය නිසා. ඒ නිසා මේ වෙලාවේ කාල වේලා අනුව අපි මේ දේශනාව මෙතකින් සමාප්ත කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ හැමදෙනාම කල්පනා කරගන්න පින්නතුනි, ජීවිතය සකස් කරගන්න නම් අපි ලබන දැනුම නිතර සිහි කල්පනා කරලා නිතර අපි හැමදෙනාම පුහුණු කරන්නට ඕන. ඒ වගේම අපි හැමදෙනාම උත්සාහවත් කටයුතු කරන්නට ඕන. තමන්ගේ පිරිසිදුකම ගැන, තමන් කරන්නට ඕන කටයුතු වක්කීම් ගැන ක්‍රියා කරන්නට ඕන. මෙන්න මේ කියපු කාරණාවල් ටික සියල්ලම සීකල්ලා යහපත් කෙනෙක් බවට පත් වෙනවා, හොඳ කෙනෙක් බවට පත් වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කර ගන්නට ඕන. එසේ අදිෂ්ඨාන ඇති කරගෙන අපි හැමදෙනාම සත්පුරුෂයෝ බවට පත් වෙනවා, බහුශ්‍රృతයෝ බවට පත් වෙන්නට කටයුතු කරලා තමන්ගේ ජීවිතයේ මෙන්න මේ කාරණා පැහැදිලි කරපු කාරණා සියල්ලටම අනුව පින්නතුනි අපි හැමදෙනාටම ධර්මයට යොමු වීමයි සිදු කළ යුතු වන්නේ. කුමක් නිසාද? අපි හැමෝම මරණයටපත් වෙනවා. අපි සියලු දෙනාටම මරණය කියන එක උරුමයි අද දවසේ දකින්නට අහන්නට ලැබෙනවා. ඒ නිසා ගුණවත් පුද්ගලයෙක් වෙනුවෙන් අපි මේ එකතු වීම සිද්ධ කරන්නට යෙදුනේ. මීට සතියකට පමණ පෙර ආතුරු මිය පරලෝ යන්ට යෙදිච්ච ඒ බොලොන්ජෝ ප්‍රදේශයේ ජීවත් වෙලා ඉඳලා මේ හැමදෙනාගේම කල්යාණ මිත්‍රයෙක් විදියට කටයුතු කරන්නට යෙදිච්ච අයේන්ද්‍ර නවරත්න මහත්මයාට අපි මේ රැස් කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. එතුමාගේ නෝනා මහත්මිය, දරුවන් දෙදෙනා, ඒ කාවින්ද පුතණුවන්, යසස් පුතණුවන්, ඒ සකුන්තලා නෝනා මහත්මිය, සොයුරියන් ඇතුළු දුර ඈත රටවල ඉඳගෙන මේ දේශනාව ශ්‍රවණය කරන්නට සම්බන්ධ වෙච්ච හිත මිතුරන් ඇතුළු හැමදෙනාම එතුමාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. එතුමාගේ පරලොව ජීවිතය යහපත් වේවා. එතුමාට සුගතිගාමී වීමට මේ පුණ්‍ය ධර්මයන් උපකාර වේවා කියලා සිතාගෙන හැමදෙනාම සාදුනාදයක් පවත්වන්න. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසන. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සදාවත් පින්තුනි ධර්ම ශ්‍රවණින්නා දාම් පඬු පූජා කිරීමෙන් ලබාගත්තා වූ පුණ්‍ය ධර්මයන් ඒ අයින්ද්‍ර නවරත්න මහත්මයාට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා කියලා දිනාම සාදු කියලා පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම අප හැම දිනාටත් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව රැකවරණය සැලසේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. සියලු දෙනාටම